VFM දන්න දෙන්නෙක් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අද සෙනසුරාදා ඔන්න දන්න දෙන්නෙක් ප්‍රෝග්‍රෑම් එකට අපි ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම ටිකක් වෙනස් විදිහේ වැඩසටහනක්. අපි ඇත්තටම බලමු අපි දන්නවද කියලා. මොකද මම කවුද කියලා හඳුන්වලා දෙන්න ගියොත් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මාව දන්නවා. දේශපාලනයේ යෙදෙන කෙනෙක් හැටියට. ඒ වගේම ගුරුවරුන්ගේ ක්ෂේත්‍රයේ අය ගත්තොත් ඒ සියලු දෙනාම බහුතරයක් මාව දන්නවා. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා වගේම විශේෂයෙන් මගේ චරිත දෙකයි. එකක් ගුරුවරියක් හැටියට, අනිත් එක දේශපාලනවරියක් හැටියට. එතකොට මගේ විස්තර ටික විශාල දරුවෝ ප්‍රමාණයක් ගුරුවරියක් හැටියට මං කවුද කියලාත් දන්නවා. ඉතින් මම අද අපිත් එක්ක ඇවිත් ඉන්න අනිත් කෙනාව හඳුන්වලා දෙමු. එයාත් දන්නවද කියලා අපි බලමු. කනිෂ්ක කවිරත්න මගේ පුතා. එතකොට මම කැමති මගේ පුතා විදිහට දැනගන්නවාට වඩා අපි කනිෂ්ක කවිරත්න කවුද කියන එක, එයාගේ තියෙන දක්ෂකම් මොනවද, එහෙම නැත්නම් සමාජය එයා දිහා දකින්න ඕනි කොහොමද, එයා මොනවද අපේක්ෂා කරන්න කියලා අපි එයාගෙන්ම අහලා බලමු. මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ පුංචි පියවරක් තියලා තියෙනවා. සංගීතඥයෙක් හැටියට, ගායකයෙක් හැටියට, වාදකයෙක් හැටියට අපි කනිෂ්කටම අවස්ථාව දීලා බලමුනේ. සුබ උදෑසනක්. අපිව අද බලාගෙන ඉන්නවා වගේම අහගෙන ඉන්න සියලු දෙනාටම මම කනිෂ්ක කවිරත්න. අද මේ දන්න දෙන්නෙක් වැඩසටහනක් වුණාට ඇත්තටම දන්න එක්කෙනෙකුයි ෂේප් එකේ දන්න තව එක්කෙනෙකුයි තමයි ඇවිල්ලා ඉන්නේ. අම්මා කිව්වා වගේ මම මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ වැඩ කරනවා. ගායකයෙක් හැටියට, වාදකයෙක් හැටියට, මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට. මේ වෙනකොට මම හිතන්නේ යම් තාක් දුරට මිනිස්සු මාව දන්නවා. මගේ ගීත 4ක් මේ වෙනකොට එලි දක්වලා තියෙනවා. ඒවා YouTube එකේ වගේම විවිධ නාලිකා වලින් අහන්න බලන්න පුළුවන්කම ඔයාලට තියෙනවා. අපි අද බලමු අද මේ වැඩසටහන වෙනස්ම විදිහකට වෙන්නේ. මං හිතන්නේ අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිල්ලා මේ වැඩසටහන කරලා තියෙනවා කියලා. එහෙනම් අපි ඒක ඒ විදිහට අපි කරගෙන යමුනේ. අඩුම තරමේ අපි දෙන්නවත් අපි දෙන්න දන්නවද කියලා බලමුනේ. ඉතින් අම්මා කියන්නකෝ. දැන් අපි ඉස්සෙල්ලාම අඳුන්ලා දුන්නා අම්මා කවුද කියලා. දේශපාලන ක්ෂේත්‍රයේ වගේම ගුරු වෘත්තියෙත් අම්මා හොඳට මිනිස්සු දන්නවා. අපිට කියන්න බෑනේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද කියලා. මගේ දේශපාලන වැඩ කටයුතු අරගත්තොත් දැන් ඇත්තටම පුතේ මේ වෙනකොට රට ලොකු වසංගතයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම කවුරුත් හිතන්නේ නැති විදිහට හැම අංශයක්ම කඩා වැටිලා තියෙනවා. ඒවා ලෝකේ යම් යම් විදිහට අඩු වැඩි වශයෙන් අපේ රටත් එක්ක සාපේක්ෂව කොහෙත් තියෙනවා. එතකොට ඒ තුල දේශපාලනඥවරියක් හැටියට භූමිකාවේ තමයි මේ වෙනකොට මම ඉන්නේ. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අපි දන්නවා මේ වෙනකොට කොවිඩ් වසංගතය අරගත්තාම බොහෝම ඉහළ තැනක තියෙන්නේ. ඒ කියන්නේ බොහොම නරක තැනක. මේ වෙනකොට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් දවසකට වාර්තා වෙන තැනක්. එතකොට ඒ ප්‍රදේශයේ ජනතාවගේ මේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවන්නට ගන්න ඕන කටයුතු වල තමයි මේ වෙනකොට යෙදිලා ඉන්නේ. රෝහල් වල තියෙන අඩුපාඩු පිළිබඳව හොයලා බලමින්, ඒ වගේම ජනතාවට ඒ අවශ්‍යතාවයන් සිද්ධ වෙන්න ඕනේ කොහොමද? ඕවා තමයි මේ දවස්වල මම වැඩ කටයුතු කරගෙන යන්නේ. ඊට අමතරව ඉතින් මේ වෙනකොට අර ගුරුවරුන්ගේ ලොකු ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒක වසර ගණනාවක් තිස්සේ මමත් ගුරුවරියක් හැටියට අවුරුදු 18ක් ඔයාලට පුංචි කාලේ මතක ඇති. මම ඔයගොල්ලොත් එක්කම ඉස්කෝලේට ගිහිල්ලා ඔයගොල්ලොත් එක්කම ඉස්කෝලේ ඇරිලා ඔය දෙන්නව දෙපැත්තේ නිදි කරගෙන බස් එකේ එනවා. ඔයාලට මතක ඇති. ඉතින් ඒ අපි බොහොම පොඩි පඩියකට ඒ කාලේ වැඩ කරේ. 2015 මම පාර්ලිමේන්තුවට එනකොට
ඔයගලන් දන්නේ නැතුව ඇති මගේ වැටුප රුපියල් 25000ක්වත් නැහැ. අවුරුදු 18ක මගේ ගුරු සේවය. එතකොට වසර ගණනාවක් තිබ්බ ගැටලුවක්. ඉතින් ඒ සඳහා අපි පාර්ලිමේන්තුව පැත්තෙන් කරන්න ඕනේ මොනවද මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට සහ මම හිටපු ශේෂ්ත්‍රයට කරන සාධාරණය වෙනුවෙන් මම මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ පෙනී ඉන්න වෙලාවක්. මට දැන් ඔයා කියන්නකෝ දැන් අපි දෙන්නත් මේ හම්බ වෙන්නේ හුඟ කාලයකට පස්සේ මොකද මම මාතලේ උට වෙලා ඒ කටයුතු කරගෙන ඉන්නවා ඔයා කොළඹට වෙලා ඔයාගේ කටයුතු කරගෙන ඉන්නවා ඇත්තටම කියන්නකෝ බලන්න ඔයාගේ මොනවද මේ දවස්වල වැඩ ඇත්තටම මේ දවස්වල අම්මා කිව්වා වගේ මේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට වැඩ කටයුතු කරගෙන යන්න හරි අමාරුයි. ඒ වගේම අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන කාලයක්. අම්මා දන්නවා මගේ පොඩි ස්ටුඩියෝ එකක් තියෙනවා කොළඹ. එතන තමා සංගීත ශාස්ත්‍රයේ වැඩ කටයුතු ඔක්කොම වෙන්නේ. හැබැයි මේ වෙනකොට මම ඒ ස්ටුඩියෝ එකේ වැඩ කටයුතු දැන් නතර කරලා තියෙනවා මේ තත්ත්වෙත් එක්ක. හැබැයි ළඟදීම තව සතියකින් දෙකකින් මගේ අලුත් ගීතයක් එලි දක්වන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒකේ වීඩියෝ එක අපි ටික කාලයකට කලින් ෂූට් කරේ. ඒකේ එඩිට් එක ඉවර වෙගෙන එනවා. ඒ හින්දා ළඟදීම අලුත් සින්දුවක් අහන්න පුළුවන්කම තියෙනවා. මමත් දන්නේ නැතුව අම්මත් දන්නේ නැතුව. කවුද ලිව්වේ? ඒ සින්දුව අපි දෙන්නම ලියපු එකක්. මම ලියලා අම්මා එකට තවත් ඒක රසවත් කරලා දුන්න ගීතයක්. ඒ සින්දුව නම කියන්නේ නැහැ. මොකද ඒක අපි එදාටම මේව කරමු. හැබැයි ඒ සින්දුවේ එන්න තව කල් තියෙනවනේ. අපි අහම පොඩි ගීතයක්. අම්මට මතකද මානෙත්තේ මේ ගීතය? ඔව්. අපි ඒකේ පොඩි කැල්ලක් කියලා හරි. අපි අහමු ඒ සින්දුව. ඔබ කීවේ කතාවට මා රැවටුණා. ඔබ දුන්නු වේදනාද මට වැටුණා. වින්දේ නැනේ ආතරේ මේ මාගේ ජීවිතේ. තනිව අන්ධකාරයක මා සිර වුණා. විපුණු මලක රොන් සුවඳට ඇදී. පරවුණු මල් පෙති සුළඟේ යයි මැකී. ගලන ගඟක්සේ ඇදී මහ මුහුදේ යයි මැකී. බිඳුණු පෙමක් රළු මුහුදේ කැළඹෙති මානෙත්තේමි. කඳුළු සැලී හඬපු හැටි මතකේ රැඳේ. VFM දන්න දෙන්නෙක්. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ දන්න දෙන්නෙක් වැඩසටහනත් එක්ක. අපි ආයමත් මතක් කරමු අද වැඩසටහනට ඇවිත් ඉන්නේ කවුද කියලා. මගේ දකුණු අත පැත්තෙන් ඉන්නේ මාතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න. ඒ මගේ අම්මා. මම කනිෂ්ක කවිරත්න. මේ තමයි ඔයාලා දන්න කෙනා. මම ෂේප් එකේ දන්න කෙනා. ඔව් අපි අම්මා කතා කරමු දේශපාලනයට එන්න කලින්. ගුරු වෘත්තිය අවුරුදු 18ක් විතර කාලයක් හිටියා. අද අහන් ඉන්න අය බලන් ඉන්න අය දන්නේ නැති දෙයක් තමයි අම්මගේ පියා. ඒ කියන්නේ මගේ ලොකු අත්තා. හිටපු අමාත්‍යවරයෙක්. ඒ වගේම අපේ අප්පච්චිගේ පැත්තෙන් බැලුවම අප්පච්චිගේ පියා ඒත් හිටපු අමාත්‍යවරයෙක්. මේ දෙන්නම අමාත්‍යවරු වෙලා අම්මා ගුරු වෘත්තියට එන්න තීරණය කරේයි. ඒක හොඳ ප්‍රශ්නයක්. මම විශ්වාස කරනවා මේ දැන් ඔයාට මතක නැතුව ඇති දැන් අත්තලා දෙන්නට ඇරනකොට මගේ අත්තත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. එතකොට මේ පස්වෙනි පරම්පරාව මේ පරම්පරාවට දේශපාලනයේම යන්න ඕනි කියලා මම කොතනකවත් විශ්වාස කරන්නේ නැහැ. එතකොට මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි කාන්තාවක් වුණාම තමන්ට ශක්තියක් තියෙන්න ඕනේ. ඒක තමන්ගේ ආර්ථික ශක්තියත් ගොඩනගා ගන්න ඕනේ කාන්තාවක් වුණාම. ඒකෙදි මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මං කසාද බඳිනකොටත් ඔයගලන්ගේ අප්පච්චිව එයා පළාත් සභා මන්ත්‍රීවරයෙක්. මම ගුරු විභාගෙට ලියනකොට ඇප්ලිකේෂන් එක දානකොට ඔයාව මට ලැබෙන්න හිටියේ. එතකොට මම විභාගෙ ලිව්වේ ගුරු විභාගෙට ඔයාව අරන් ගිහින් බේසමක තියලා පැත්තකින් තියාගෙන. එතකොට ඒ විදිහට
එහෙම එතකොට හිතන්න පුළුවන් ඇයි මේ දේශපාලනයේ ගෙදර තියෙද්දි මේ ගියේ කියන එකනේ අහන්නේ. මම අර කලින් කිව්ව කාරණාව තමයි ඒ කියන්නේ කාන්තාවක් වුණාම ගෑනු ළමෙක් වුණාම තමන්ගේ ආර්ථික ශක්තිය තමන් හදාගන්න ඕනි. මම ගුරු වෘත්තියේ ඉන්න කාලේ මම උගන්වන දරුවන්ට මම විශේෂයෙන් ගෑනු ළමයින්ට කිව්වේ තමන්ගේ ආර්ථික ශක්තිය ගොඩනගා ගන්න ඕනි. මොකද ස්වාමි පුරුෂයාගෙන්ම යැපෙන තත්වයකට ඉන්න ලෑස්ති වෙන්න එපා කියන එක මම හැම වෙලේම මේ දරුවන්ට කිව්වා. ඒකෙදී රජයේ රැකියාවක්ද පෞද්ගලික අංශයේ රැකියාවක්ද ස්වයං රැකියාවක්ද අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න තමන්ට හයිය තියෙන්න ඕනේ. ඒකේ උගත්කමට සරිලන රැකියාවකට යනවා නම් ඒක එක කතාවක්. ඉතින් ඔන්න ඔය අදහසේ මම පුංචි කාලේ ඉඳලම හිටපු නිසා තමයි ඇත්තටම මේ මම ගුරු විභාගෙට ගිහිල්ලා ගුරු වෘත්තියට ගියේ. දැන් මං ඔයාගෙන් අහන්නම්. ඔව්. දැන් ඔයාව මම කැම්පස් එකට ගිහිල්ලා දැම්මේ IT ඉගෙන ගන්න. හරිනේ? ඔව්. හැබැයි උපාධිය ගන්න දවසේ තමයි මම දන්නේ ඔයා විෂයන් ටික මාරු කරලා ෆයිනෑන්ස් පැත්තට ගිහින් තියෙනවා කියලා. ඒතර උපාධිය ගත්තේ තව එක. දැන් ඉන්නේ තව තැනක. එහෙම උනේ මොකද? මම හිතන්නේ ඇත්තටම ඒක අම්මත් දන්නවා අපි පොඩි කාලේ ඉඳන් අපි වටා තිබ්බ දෙයක් තමයි සංගීතය. අපි හැමෝම එකතු වෙච්ච වෙලාවේ අපි හැම වෙලාවෙම සින්දුවක් කියලා ඒ විතරක් නෙමෙයි අම්මට මතකද ඒ දවස්වල පොඩි කාලේ ගෙදර කරන්ට් එක ගියාම අපි 4 දෙනා එක තැනකට වෙලා සින්දු කියපු හැටි අම්මට මතකද? ඔය අම්මා අහන ප්‍රශ්නෙත් එක්කම මගෙන් සමහර අය අහන ප්‍රශ්නයක් තමයි සංගීත ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. මේ දෙකටම මම එකම උත්තරයක් දෙන්නම්. මම ඇත්තටම සංගීත ශාස්ත්‍රයට ආවේ අපි හැමෝම අපේට දැනෙන හැඟෙන ඉමෝෂන්ස් තියෙනවානේ. සතුට, දුක, තරහ මේ වගේ දේවල් දැනෙද්දී අපි ගොඩක් අය සංගීතයේ පැත්තට යනවා. සින්දුවක් අහනවා. සතුටක් දැනනවාම අහන සින්දු තියෙනවා. දුකක් දැනුණාම මේ දුක තුනී කරගන්න අපි සින්දු අහනවා. එතකොට ඔන්න ඔය කාරණාව හිතේ තියාගෙන මගෙන් ඇහුවාම ඇයි මම සංගීත ශාස්ත්‍රයට එන්නේ කියලා මම දුන්න උත්තරේ තමයි අපිට ඒ දැනෙන හැඟෙන ඉමෝෂන්ස් වලට ඔයාලට ඇසෝසියේට් කරන්න පුළුවන්, ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් සින්දුවක් හදලා දෙන්න තමයි මම මේ ශාස්ත්‍රයට එන්නේ කියලා. ඒතොර දැන් අම්මා ආපු උත්තරේට ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ඇත්තටම ෆයිනෑන්ස් ෆීල්ඩ් එකේ මම අකමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ටිකක් කල් ගියාම අපේ වයසත් එක්ක අපිට තේරෙනවා අපි ජීවිතේ කැමැත්තෙන් කරන්න ඕන දෙයක් තමයි අපි දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් අකමැත්තෙන් දෙයක් කරගෙන යනවා නම් ඇත්තටම අපි ඒ කාලේ නාස්තියක් තමයි අපි කරන්නේ. ඒ හින්දා මම ඒ ෆයිනෑන්ස් ෆීල්ඩ් එකෙත් මම අවුරුදු 3ක් වැඩ කරානේ. ඒ අවුරුදු 3 යනවත් එක්කම මට තේරුණා මං හරි මේක කරන්න දන්නවා. හැබැයි මං ඇත්තටම මේක කැමැත්තෙන්ද කරන්නේ කියලා. ඒතොර ඒ කාලෙම තමයි මං මගේ අර අබිනික්මන කියන පළවෙනි ගීතය එලි දක්වන්නේ. එතනදී තමයි මට නිසල් ගංගොඩගේ අයියා හම්බෙනා. මට මතකද නිසල් අයියව? නිසල් අයියා ඒ මියුසික් ප්‍රොඩක්ෂන් එක කරනවා දැක්කහම මම ඇත්තටම හිතුවා මාත් මේක ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. මොකද අම්ම දන්නවා මම ඩ්‍රම්ස්, ගිටාර්ස්, පියානෝ, වයලින් එකත් පොඩ්ඩක් ගන්නවා. මොකද වයලින් ක්ලාසස් යවුවා. ඒ ඔක්කොම දැනගෙන මම හිතුවා මම මියුසික් ප්‍රොඩක්ෂන් පැත්තට එන්න ඕනේ කියලා. ඊට පස්සේ නිසල් අයියා තමයි ඇත්තටම මට ඒකේ මියුසික් ප්‍රොඩක්ෂන් වල හෝඩිය කියලා දුන්නේ. ඒ වගේම තරිඳු මම මේ වෙලේ මතක් කරනවා. මේ ඔන්න ඔය වගේ දේවල් එක කාලය ගත වෙනවත් එක්කම තමයි IT වලින් ෆයිනෑන්ස් වලට ඇවිල්ලා ෆයිනෑන්ස් වලින් මියුසික් ප්‍රොඩක්ෂන් වලට ආවේ. මං හිතන්නේ ගන්නටි කතාවකුත් කියන්නම්කෝ අහගෙන ඉන්න අයට. මෙයා පුංචි කාලේ එතකොට ඇති අවුරුදු 2කමාරක් 3ක් වගේ. අපි පොළොන්නරුව පැත්තේ ගිහිල්ලා හෝටලයක සතියන්තයක් ඉන්නකොට අර ඔකෙස්ට්‍රා එකක් තිබුණා මේ එතන ෆොරිනර්ස්ලා ඉන්නවා. ඒ කාලේ අපේ ගෙදර අර පරණ සින්දු හරියට කියවෙන කාලයක්. මන මේ ඉඳලා මොකද මහත් ඔයාලගේ අත්තම්මා ඒ කියන්නේ අපච්චිගේ අම්මා
බොහොම දක්ෂ ගායිකාවක්. පරණ නෘත්‍ය ගීත ඒවා එහෙම ලස්සනට කියනවා. ඒවා අහලා පුරුදු වෙලා ඉඳලා අර අතනදී ඒ සින්දුවක් කියනවා. මෙයා දුවලා ගිහින් කියපු එක්කෙනාගේ මයික් එක උදුරලා අරගෙන ඔයාට මතක නැති අරගෙන ඒ සින්දුව කිව්වා. ඒ වගේ ඉතින් දේවල් ඇත්තටම හරියවා කියන එක සංගීතය සෞන්දර්ය පැත්ත කෙනෙක්ගේ මනසට ලොකු නිවනක් දෙනවා. අපි ඒ කතාවත් එක්කම අපි දෙන්නම කියමුද සින්දුවක්? කියමුනේ. කියමු සින්දුවක්. අපි දෙන්න කියන්නේ අපි 3 දෙනෙක් වෙනුවෙන්. අපි දෙන්න කියන්නේ අපි 3 දෙනෙක් වෙනුවෙන්. අපි කියමු සින්දුව. මිදුලේ අතන නංගෝ කවුද හැංගී උන්නා වගේ සෙල්ලම් හැංගි මුත්තම් දන්නේ නැද්ද අයියා මගේ මිදුලේ අතන නංගෝ කවුද හැංගී උන්නා වගේ සෙල්ලම් හැංගි මුත්තම් දන්නේ නැද්ද අයියා මගේ පොඩි නංගියේ ඔන්න දැන්නොට්ටු නම් හොයලා මම එන්නදෝ මිදුලේ අපේ යාළුවයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ තාම නෑනේ ඔට්ටු නෑනේ සෙල්ලම් බත්තු යාලා එකට බෙදලා කමුකෝ අපි කවුගේ සින්දුවාරම් දේත අල්ලා කියමු අපි VFM දන්න දෙන්නෙක්. අද දන්න දෙන්නෙක් එක්ක වැඩසටහනට ඇවිත් ඉන්න මම රෝහිණී විජේරත්න මේ මගේ පුතා ජයරත්න කවිරත්න මගේ පුතා කනිෂ්ක කවිරත්න එතකොට දන්නවනේ මේ කෑලි දෙකම කියවෙනවානේ ඉස්සෙල්ලා අපි කතා කර හිටියේ දේශපාලනයේ රටේ වර්තමාන තත්ත්වය ඊළඟට මගේ පසුගිය කාලේ වැඩපිළිවෙල සහ වර්තමාන වැඩපිළිවෙල සහ පුතාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි කතා කර හිටියේ එයා සංගීතයට ආවේයි කියන එක. අපි දැන් මම කියන්න යන්නේ හැමෝටම අමතක වෙලා ඇති ඒ වුණාට දන්න කීප දෙනෙක් දන්නවා. ඔයාට මතකද ඔයා ටෙලි ඩ්‍රාමා එක්ක හිටියා? ඔව්. ඔව්. 2004. ඔව්. 2004 මල් කැකුලක් ඉකිබින්දා කියන ටෙලි නාට්‍ය. ඔව්. ඒකෙදි මේ ඔයාට හම්බෙන් තමයි ඒකට යන්න සිද්ධ වෙන්නේ. මම ඒකත් චුට්ටක් මතක් කරලම ඔයා ඔයාගේ අත්දැකීම් මේකේ කියන්න කොහොමද ඔයා මුණ දුන්නේ පුංචි දරුවෙක්නේ. මට මතකයි ඒ වෙලේ අපච්චිගේ යාළුවෙක් තමයි සුජීව සූර්යාරච්චි මහත්මයා ආවා ඔය ටෙලි ඩ්‍රාමා එකේ ෂූටින් වලට එනින් ගමන් ඒ අතරේ ඒ ප්‍රධාන චරිතයට දරුවෙක් හොයනවා. ඒක ෂූටින් තිබුණේ මාතලේ නුවරයි. අපේ ගෙදර ආපු වෙලාවේ මම ඔයාව නිදි කරලා කරේ තියාගෙන යනවා එතනින්. ඒ යනකොට හැමෝම ඔයාගේ මූණු බලලා ඉවරලා අපිට මෙයා දෙන්න බැරිද කියලා. අන්න එහෙම තමයි ඔයා නළුවෙක් වෙන්නේ. ඒ දවස්වල මං හිතන්නේ මට හරිම මේ පුංචි ළමයින්ව සනස්සන්න වුණා. මොකද අම්මලා මේ ළමයි අඬ ගහගෙන එනවා ගෙදර. මොකද ඒකෙදි ඔයාව අර සතියක් ඉන්නේ ආයෙ දකින්න වෙන්නේ. එතකොට අර টয়ලට් එකේ හිර වෙලා ඉන්නවානේ. ඉතින් ළමයි හිතන් ඉන්නේ ඔයාට මොන හරි වෙලා කියලා. ඉතින් ළමයි අඬනවා කියලා ඒ දරුවෝ අම්මලා එක්කන් එනවා මට අයියාව පෙන්නන්න මෙයාට මුකුත් උනේ නෑ කියලා. ඔයාට මතකද දන්නේ ඒවා? මේ කියන්නකෝ බලන්න ඔයාගේ අත්දැකීම් කොහොමද? පුංචි දරුවෙක් නෙවෙයි එතකොට. ඔව් 2004 ඒක ගියාට අපි ෂූට් කරේ 2003 නේ. ඔව් 2003 ඉඳන් 2004 පොඩි කාලයක් ෂූට් කරා. මට එතකොට අවුරුදු
8ක් විතරනේ 7ක් 8ක් විතර මට ඇත්තටම මතක ඒකේ පොඩි පොඩි මතක තියෙනවා අපි ලොකේෂන් 4-5ක ෂූට් කරා මාතලේ පාක් එකේ එකක් කිංස්වුඩ් කොලෙජ් එක තව එකක් ස්කයි විව් එකයි අතන ගෙදරට අරගත්තේ අතන මග කොහොම හරි පොඩිනේ උදේම එනවා එක්කගෙන යන්න ඊට පස්සේ රෑ වෙලා තමයි ෂූටින් ඉවර කරලා එන්නේ අම්මට මතකද දවසක් බොරුවක් කියලා මම දැන් යන්න කැමතිම නැහැ ෂූට් එකට මම කරේ ස්කූල් වෑන් එකට නැගලා මම ගියා ඉස්කෝලේට ඔව් කොහොම හරි එදා ෂූට් එක කරගන්න බැරි වුණා මං ඇහුවා ඔයාට ෂූටින් නේද අද මොකද මමත් ඇත්තටම කැමති වුන්නේ නැහැ ඔයාගේ මේ අර ස්කූල් කට් කරගෙන ඒවට යනවට එතකොට මං ඇහුවා ඔයාගෙන් ඇයි අද ෂූටින් කියලානේ කිව්වේ පුතේ කිව්වා නෑ කිව්වා මේ මට අද ඉස්කෝලේ යන්න තමයි තියෙන්නේ කියලා ගියා ඉස්කෝලේට ඔව් එහෙම දේවලුත් තිබුණා ඒක එකක් අදටත් සමහරු අහන එකක් තමයි කොහොමද ඇත්තටම ටොයිලට් එකක් ඇතුලේ හිටියේ අප්පිරිය නැද්ද කියලා ඒක අපි එතන ඒ ටොයිලට් එකක් වගේ හැදුවා සෙට් එකක් ඇත්තම ටොයිලට් එක නෙමෙයි හිටියේ එතන සෙට් එකක් හදලා තමයි ඒක කරේ ඒ ටෙලිනාටි මං හිතන්නේ ගොඩක් අය බැලුවා අදටත් ඒක ගැන කතා වෙනවා මං හිතන්නේ ගොඩක් අයට හදවතට ලං වෙච්ච ටෙලිනාට්‍යයක් කොහොම හරි දැන් ඊට පස්සෙත් ඔයාට කීපයක්ම ආවා ටෙලිනාට්‍ය ඒ වුණාට ඔයාගේ ඒ ගමන නැවැත්තුවේ නම් මං හිතන්නේ මොකද අර ඉස්කෝලේ පාඩම් අතපහු කරගෙන ඉස්කෝලේ යන්න නැතුව ඒ කරන දේවල් වලට මං එච්චර කැමති වුණේ නැහැ මේ කීපයක් මේ ළඟ ටෙලිනාට්‍ය ආවා නිවාඩු කාලවල කරමු කිව්වට ඒ අය කැමති වුණෙත් නැහැ ඒකෙන් තමයි ඔයාගේ නලුකම නැති වෙලා ගියේ අපරාධනේ නෑ එහෙම උනා නම් ඔයාට අද ඔය ගමන එන්න බෑනේ දැන් අද ඔයා සංගීත ශාස්ත්‍රයට ඇවිල්ලා ඔයාගේ ගමන් යනවා වුණත් ඔයා වෘත්තීය පැත්තකින් තව පැත්තක් ඔයාගේ දියුණු කරගෙන තියෙනවා ඔයාගේ අධ්‍යාපනයේ පැත්ත ඉහළට ගිහින් තියෙනවා ඉතින් ඒ හැමදේමත් කරගෙන කලාවත් කරගෙන ඉන්න පුළුවන් නම් තමයි දක්ෂකම කියන්නේ හැම පැත්තක්ම අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඔව් හරි දැන් මම පොඩි කාලේ ගැන කතා කරානේ. දැන් අපි දන්නවා අම්මට ඉන්නේ ඔක්කොම අක්කලයි නංගිලයි. හැබැයි අපේ නෑද වෙන අය කියන්නේ අම්මගේ පවුලේ කොල්ලා අම්මා කියලා. හරිම දඟයි කියලා කියනවා. අපිට කියන්නකෝ පොඩි කාලේ කතා ටික. ඔව් ඒක හරි. අපි ගෑන් ළමයි 5 දිනක් අපේ පවුලේ. ඔයා දන්නවනේ ලොකු අම්මලා 3 දෙනයි පුංචි අම්මයි. ඒ වුණාට ඉතින් මේ හැමෝගෙම දඟමල්ල මම තමයි. ඉතින් පිරිමි ළමෙක් වගේ තමයි හැදුනේ ඒ නිසා තමයි ලොකු අත්තගේ කොල්ලා කියලා මට කිව්වේ. මේ ඉතින් අර අනික් අය ගවුම් අඳිනකොට මං ගවුම් අඳින්නේ නෑ. මම ගස් උඩ ඉන්නේ. මම කැලේ ඇවිදින්නේ අපේ ලග්ගල ගමේනේ ඉතින්. මාළු අල්ලනවා ගඟේ ගිහිල්ලා ඔය වගේ අර පිරිමි ළමයි කරන වැඩ තමයි ඉතින් මම කරේ. ඇත්තටම හරිම දඟයි. මේ මං ළඟින් යනකොටවත් කවුරුත් ඒ කාලේ පුංචි කාලේ කැමති නෑ. මොකද ගහනවා මම. මේ ළඟින් යනකොට එකක් මෙහෙම කළා ගහගෙන තමයි යන්නේ. අන්න ඒ වගේ හරිම දඟ චරිතයක් පුංචිම කාලේ. ලොකු අත්තට ලොකු දඬුවම් දීලා තියෙනවා මම. කාමරේට දාලා ලොක් කරලා තියලා තියෙනවා. එයා රැස්වීම් වලට යනවට කැමති නැතුව. ඒකල ගිහින් යතුරු අටුවට දාලා තියෙනවා වී අටුවට. ඔය වගේ ඉතින් අර දඟයි. බොහොම දඟයි. දවසකම ප්‍රෝග්‍රෑම් එකක් කරත හැකි. ඒ දඟ කැන් කතා කරන්න ගියොත් එහෙම. ඉස්කෝලේ යන කාලේ වුණත් එහෙම තමයි. අපි මිශ්‍ර පාසලක් ලග්ගල පල්ලේගම විද්‍යාලය කියන්නේ ඒ කාලේ මිශ්‍ර පාසලක් අදත් එහෙමයි. ඉතින් අපි ගෑනු ළමයි පිරිමි ළමයි ඔක්කොම ඉතින් පිරිමි ළමයි ඔක්කොමත් මට බයයි. මොකද මම ඒ තරම් සැරයි සහ දඟයි. පස්සේ කාලේ ඉතින් බොහොම තැම්පත් ඉතින් පස්සට එනකොට හයි ස්කූල් එකට එහෙම එනකොට මම පල්ලෙගමින් ශ්‍රී සංගමිත්තා බාලිකාවට එනවා. ශ්‍රී සංගමිත්තා බාලිකාවෙන් ස්වර්ණමාලි බාලිකාවට එනවා නුවර. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා මහනුවර උසස් බාලිකාවට යනවා. ඉතින් මහනුවර උසස් බාලිකාවේදීත් අර ගස් නගින පුරුද්ද ඉතින් නවත්ත ගන්න බැරුව ගියා. හොස්ටල් එකේ ඉන්න කාලේ ඉතින් මේ අර
හවසට දෙනවා අපිට සෙල්ලම් කරන්න වෙලාවක්. ඒ වෙලාවේදී අඹ ගස් වලට ගල් ගහන එක, පොළු ගහන එක, ඒ වගේ දේවල්. ඔය වගේ ඉතින් බොහොම දඟ වැඩ ඇත්තටම කරා. ඉතින් අර ඊට පස්සේ කාලෙක අපි හොස්ටල් එකෙන් එළියට ගිහිල්ලා එළියේ හිටපු කාලයක් තිබුණා අපි මහකන්දේ අපි පදිංචියට ආවට පස්සේ. එතකොට ඉතින් අර අපි බස් එකේ ආවේ ගියේ. වැස්සේ තෙමෙන්න ඉතින් ආසයි අර පුංචි කාලේ තෙමිච්ච ඒවා දැන් ආයි පසු කාලිනව කරන්න බෑනේ. ඉතින් ඔයගොල්ලොත් වැස්සේ නම් තෙමිලා සෙල්ලම් කරලා නැතුව ඇති. ඉතින් කරන්නේ බස් එක කොහොම හරි මිස් කරගන්නවා. මොකද මහකන්දේ ඉඳන් අපේ ගෙදරට කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනේ සරසවිගම බස් එක මිස් කරගත්තොත්. බස් එක කොහොම හරි මිස් කරලා පොත් ටික හොස්ටල් එකේ තියලා බස් එක ඇවිල්ලා අර ටික තෙමි ගෙදර යනවා. ඉතින් ඒ වගේ බොහොම දඟ ඒවා තිබුණා. දැන් ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයිනේ. ඔව්. ඒ නිසා මම මෙච්චර කාලයක් කිව්වේ නැති ඒවත් කියන්න මේ අපි ස්කූල් කට් කරපු හැටි. අපිට තමා බැන්නේ. හරි අපි ඒක ගැන කතා කරමු. අපි ඊට කලින් අහමු පොඩි සින්දුවක්. අර අම්මා හැම වෙලාවෙම අර ආසාවෙන් කියන සින්දුවක් තියෙනවා. මොකද්ද? ලන්ද දිගේ? ඔව්. අපි හම් බලන්න එකකින් පොඩි කෑල්ලක්. මං ගහන ගිටාර එක අම්මා කියන්න. ලන්ද දිගේ හැංගි හොර සැන්දේ කාලයේ රැඳු සිනා ඇයිද මෙසේ නැකිලා ගියේ. ලන්ද දිගේ හැංගි හොර සැන්දේ කාලයේ රැඳු සිනා ඇයිද මෙසේ නැකිලා ගියේ. දරා පෙරදා කීව කතාවේ දැසරඳේ තාම බැඳීලා සීතරේ හඬනා දැස ගියාවේ දැත ඔබේ ලෝකෙ සොයාලා. ලන්ද දිගේ හැංගි හොරා සැන්දේ කාලයේ රැඳු සිනා ඇයිද මෙසේ මැකිලා ගියේ. ලන්ද දිගේ හැංගි හොරා සැන්දේ කාලයේ රැඳු සිනා ඇයිද මෙසේ මැකිලා ගියේ. VFM දන්න දෙන්නෙක්. අපි ඉස්සෙල්ලා කතා කරා අම්මගේ පොඩි කාලේ ගැන. එතකොට අපි නතර කරේ අපි කියන්නේ මම දැන් පොඩි ළමෙක් නෙමේ හින්දා මේ කතාව කියන්නම් කියලා. කියන්න බලන්න මේ කතාව. ස්කූල් කට් කරපේ. ස්කූල් කට් කරාද? ඒතර ස්කූල් දැන් අම්මා ගුරුවරියක් හැටියට ඉතින් ස්කූල් කට් කරපු ළමයින්ට මොනවද කරේ? ඉස්සෙල්ලා ස්කූල් කට් කරපේ කියන්නම්කෝ. දැන් අපි උදේ 6යි කාලට තමයි බස් එක තියෙන්නේ. ඒ බස් එක මිස් වුණොත් අර කිලෝමීටරක ආපහු යන්න ඕනේ මහකන්දට බස් එකක් ගන්න. ඉතින් ලොකු අත්තා කවදාවත් ජීප් එකේ අපිව එක්කන් ගියේ නෑ. එයාගේ මේ හම්බෙච්ච වාහනවල අපි ගියේ බස් වල. ඒ යනකොට දැන් ලොකු අත්තා පිටත් වෙනකන් කොහොම හරි එතන කඳු ගැටයක් තියෙනවා. ඒ කඳු ගැටයට නැගලා ඉන්නවා. ඒ කඳු ගැටයට නැගගහම ගෙදර මිදුලෙන් වාහනේ පිටත් වෙනවා අපිට පේනවා. අර බස් එක මිස් කර ගන්නවා නම් පස් දෙනාම එකට කතා කර ගන්නවා. බස් එතකොට පස් දෙනාට අමතරව තව හිටියා ඔයා දන්නවා මේ අත්තම්මගේ අයියාගේ දරුවෝ දෙන්න හිටියා. දැන් මේ බාප්පයි ශමලී නැන්දයි. එතකොට අපච්චි ලොකු අත්තගේ මල්ලිගේ දරුවෝ සමන්ත මාමලා ඒගොල්ලන් හිටියා. මේ අපි ඔක්කොම ඊට අමතරව මැනිකේ අත්තම්මත් ඒ කාලේ ටීචර්නේ. එයාත් හිටියා. දැන් එයා තාම ටීචර් හින්දා මේවා කියන්න හොඳද මන් දන්නෙත් නෑ. කොහොම වුණත් කමන්නේ. මේ අත්තම්මා වුණාට ඉතින් අපි වයස අතර ලොකු පරතරයක් නෑනේ. මේ මැනිකේ නැන්දත් එක්ක අපි මේ 7-8 දෙනාම කතා කරගෙන බස් එක මිස් කරගන්නවා. ඒකලා පයින් යන විදිහට යනවා මහකන්දට. එතකොට මහකන්දෙත් බස් නැතුව එන විදිහට තමයි අපි එන්නේ. ගිහිල්ලා අර කඳු ගැටේට ගිහිල්ලා ඉන්නවා ලොකු අත්තා යනකම්. ඉඳලා ඉවරලා අපහුදී අපි කට්ටිය ගෙදර එනවා. එහෙම කාලයක් තිබුණා. ඉතින් ඒවා
අර ඒ වෙලාවෙ ඉතින් සුන්දරයි තමයි ඒ කාලේ හැටියට ඉතින්. ඒ වගේ පොඩි දඩබ්බර වැඩක් ඉතින් ළමා කාලේ කරන්න ඕනේ. අපි කරා. හැබැයි ඉතින් නරකේ තියෙන ටීචර් කෙනෙකුත් එතන හිටියා. ඊට පස්සේ අම්මලා ටීචර් කෙනෙක් වෙන්න උනා. මටත් ටීචර් කෙනෙක් වෙන්න වුණා පස්සේ. එතකොට අම්මා එහෙම කරානේ. ඔව්. අම්මා ටීචර් කෙනෙක් කාලේ ස්කූල් කට් කරපු ළමයින්ට මොනවද කරේ? ඒවට ඉතින් පනිෂ් කරා. මොකද දන්නවද? දැන් එහෙම කියලා දැන් අපි කරපු දේවල් හරි වැරදි හරි කියන එක වයසත් එක්ක යනකොට අපිට මේ තේරෙනවානේ. දැන් අත්තා ලොකු අත්තා අපිට ස්කූල් කට් කරනවට බැනින්නේ. අපේ ටීචර්ස්ලා අපිට බනින්නේ අපි ඕකට අනුබල දුන්නා නම් මොකද වෙන්නේ? අද අපිට මෙතන ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. එතකොට ගුරුවරු හැටියට ඒ දරුවෝ වරදක් කරනවා නම් ඒක තුල ඒ කරන තරුණකමට ළමාකමට මොන දෙයකට හරි කරන දේ තුල ඒ දරුවාගේ අනාගතයට ඒකෙන් යම් කිසි හානියක් වෙනවා නම් එතනදී ගුරුවරු සහ වැඩිහිටියෝ කියන අය ඒ අයට නිවැරදි මඟ පෙන්වීමක් කරන්න ඕනි. ඉතින් එතනදී මම මේ භූමිකාව ගුරුවරයාගේ භූමිකාව කරලා තියෙනවා. පනිෂ් කරලා තියෙනවා. ගෙවල් වලට දැනුම් දීලා මෙහෙම ඉස්කෝලේ දැන් අටෙන්ඩන්ස් බලනකොට අපිට පේනවා මේ ළමයි ඉස්කෝලේ එන විදිහේ මේ තියෙනවා අඩුපාඩු තියෙනවද කියන එක පන්ති භාර ගුරුවරු හැටියට විෂය භාර ගුරුවරු හැටියට අපිට පේනවා. දැන් ඔය පන්ති කට් කරාට ඉස්කෝලේ ඇවිල්ලත් ගුරුවරු දන්නවා ළමයි පන්ති කට් කරලා තියෙන්නේ කියලා. පීරියඩ් එක කට් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒවා ගුරුවරු අධ්‍යයනය කරනවා. ඉතින් ওই පේරන්ට්ස් මීටින් වලදී එහෙම දෙමව්පියොත් දැනුවත් කරනවා. සමහර වෙලාවට මම නම් ඒ දරුවන්ගේ ගෙවල් වලටත් හොයාගෙන ගිහින් තියෙනවා. ඉස්කෝලේ ඇරිලා හවස ගිහිල්ලා මේ ඉස්කෝලේ ආවේ නැහැ. පහුගිය සතිය දිගටම ඉස්කෝලේ ආවේ නැහැ අසනීප වුණා කියනවා. මේව ඇත්තද බොරුද කියලා මම ගිහිල්ලා අහලා බලලා කියලා තියෙනවා. හින්දා මගේ පන්ති වල හිටපු ළමයි ටිකක් ඒවා කරන්න හෝම්වර්ක් නොකර ඉන්න එහෙම චුට්ටක් බයයි. මොකද දඬුවම් දෙනවට වඩා ගෙදරින්ම ගිහින් අහනවත් නේ. එතකොට බොරු කියන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඇත්තටම දැන් මම කනගාටු වෙනවා අද තරුණ පරම්පරාව සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් තියෙන තත්ත්වය අරගත්තාම ඇත්තටම මේ කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම තියෙන ගැටලුවක් නේ. ඒක තුල අද දරුවෝ ගෙවල් වලට හිර වෙලා ඔන්ලයින් ලර්නින් තමයි කරන්න වෙලා තියෙන්නේ. එතකොට ඒක තුල අර සමාජානුයෝජනය එහෙම නැත්නම් අර පාසලේ ගිහිල්ලා සම වයස් කණ්ඩායම් එක්ක එකතු වෙලා අත්දැකීම් බෙදා ගන්නවා කියන එක එහෙම නැති වෙලා ගිහින් තියෙනවා. ඒක දීර්ඝකාලීන වශයෙන් ඉදිරියේදී යම් කිසි බලපෑම් කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. මොකද සමාජානුයෝජනය වෙන්න දන්නේ නැහැ දරුවෝ තරුණයෝ එතකොට කොහොමද මේ sannivedanaya කරන්නේ? ඒ අයව ඉවසන්නේ කොහොමද? ඒගොල්ලන්ට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන ඒවා පිළිබඳව යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක ඔයාලටත් තේරෙනවා ඇති නේ. එතකොට ඒ වගේම තමයි දැන් තරුණ ළමයි ගත්තාම ඉස්සර හවසට පාරට බැහැලා ක්‍රිකට් ගැහුවා නැත්නම් හවසට පිට්ටනියට ගිහිල්ලා වොලිබෝල් ගහනවා ක්‍රිකට් ගහනවා මොනවා හරි. දැන් අද කාලේ ගත්තොත් 2000න් පස්සේ ඔයා එතෙන්ට අහු වෙන්නේ නැහැ. මේ 2000න් පස්සේ ඉපදිච්ච අය අරගත්තාම ගොඩක් ක්‍රිකට් ගහන්නේ ෆෝන් එකේනේ. මේ වසංගතේ එන්න කලින් ඉඳලම. ඉතින් එහෙම රටාවක් නේ තියෙන්නේ. ඔයා තරුණයෙක් හැටියට මේක දකින්නේ කොහොමද? ඇත්තටම අපි පොඩි කාලේ අම්මට මතකයිනේ අපි එළියට බහැලා අපේ අර ලංකපාත ගෙවල් වල හිටියා 4-5 දෙනෙක් හිටියා. අපි එකතු වෙලා ක්‍රිකට් ගහනවා, ෆුට්බෝල් ගහනවා, ඒ වගේ ගොඩක් දේවල් කරනවා. හැබැයි මම හිතන්නේ ඒ කාලේ යනවත් එක්ක තාක්ෂණය දියුණු වෙනවත් එක්ක අපේ ළඟට තාක්ෂණය එනවත් එක්ක ඒකත් එහෙම නැති වෙලා ගියා. හින්දා අර 2000න් පස්සේ ඉන්න අය විතරක් කියලා අපිට කියන්න බෑ. මොකද අපිත් ඒකට එකතු වුණා. මොකද ටිකක් කල් ගියාට පස්සේ අපි ඔක්කොලාම ගේම් ගහන්නේ ගෙවල් වල. يعني හිටපු අයම තමා. ඔව්. හැබැයි ඉන්ටර්නෙට් එක හරහා තමා ගේම් ගහන්නේ. හැබැයි එතනදී අපිට සතුටු වෙන්න තියෙන එක දෙයක් තියෙන්නේ ඒකට කලින් කාලෙකුත් අපිට තිබ්බා කියන එක. මම හිතුවා කියන්න ගියේ සතුටු වෙන්න තියෙන කියලා ඉස්සර සෙල්ලම් කරනකොට අතපය කඩන් එන එක දැන් නෑ කියන්න යනවා. හරි. අපි එහෙනම් අපි යමු සින්දුවක් අහන්න. අහලා අය කතා බහට එකතු වෙමු.
FM දන්න දෙන්නෙක්. දැන් මට ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔව්. මොකද ගෙදරදී අහන්න බැරි ඒවත් මට දැන් මෙතනදී අහගන්න පුළුවන්. දැන් දේශපාලනයේට දැන් අපච්චි නැති වෙනකොට මම හිටියේ ගුරුවරියක් හැටියටනේ ගුරු වෘත්තියේ හිටියේ. මට දේශපාලනයට එන්න කොහොමත් ඕනකමක් තිබ්බේ නැහැ කියලා ඔයා දන්නවනේ. මට ඒ වෙලේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඔය දෙන්නට කණ්ඩ බොණ්ඩ දීලා උගන්නලා හොඳ මිනිස්සු දෙන්නෙක් කරන්නේ කොහොමද කියන එක විතරයි මගේ ඔළුවේ තිබුණේ. අපච්චි නැති වෙච්ච වෙලේ ඉඳන් මං නිකන් ගල් ගැහිලා හිටියේ ඒකත් එක්ක කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. එතකොට දැන් මාතලේ අපේ ස්වාමින් වහන්සේලායි ජනතාව ඇවිල්ලා මට කිව්වහම ඔයාව දේශපාලනයට දෙන්න කියලා. එතකොට ඔයා ඉස්කෝලේ යන ළමෙක් 2014 ඉස්කෝලේ යන ළමෙක් උසස් පෙළවත් කරලා නැහැ. එතකොට ඒකට ඔයා කැමති වුණෙත් නැහැ. මම කැමති වුණෙත් නැහැ. ඔයා තමයි ඊට පස්සේ කිව්වේ එහෙනම් අම්මවත් ඉල්ලන්න කියලා. ස්වාමින් වහන්සේලාත් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඊට පස්සේ ඒක මේ පැත්තට හරවලා මං හරි එන්න කියන එක ඒගොල්ලන් ඒ වෙලේ ඉල්ලීමක් කරා. එතකොට දැන් එහෙම වෙච්ච ඉතිහාසයක් නේ තියෙන්නේ. ඔව්. දැන් දේශපාලනය ගැන කතා කරනවටවත් ඔයා කැමති නැහැ. ඒ ගැන ඔයා මොකද්ද කියන්නේ? මොකද දන්නවද මම මේ කියන්නේ? ඔව්. අද රටේ ජනතාව ගත්තාම තරුණ පරම්පරාව දේශපාලනයට එන්න ලොකු අකමැත්තක් තියෙනවා. ඒක අපි මමත් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා තමයි. එතකොට පාර්ලිමේන්තුව ඇතුලේ අරන් බලපුවාම ලොකු අපිට ඛේද වාචකයක් පේනවා. මොකද්ද? ඉන්න බොහෝ දෙනා අවුරුදු 65 70 පැනලා 75ත් පැනලා ඉන්නේ. මේ රටේ තීන්දුව తీරන ගන්න ලොකු පුටුවල ඉන්න අය ටික. එතකොට මේ අය ඇවිල්ලා දැන් අපි ඉන්නේ 21 වෙනි සතවර්ෂයේ. 20 වෙනි සතවර්ෂයේ ඉපදිච්ච අය. අපි මේ ලෝකේ හදන්න ඕනේ අද ඉපදෙන කෙනා ගැන හිතලානේ අපි ඉදිරි තීන්දුව ගන්න ඕනේ. ඒ කියන්නේ 22 වෙනි සතවර්ෂයේ වෙනුවෙන් තමයි අපි තීන්දුව ගන්න ඕනේ. ඒ වුණාට දැන් තීන්දුව ගන්නේ 20 වෙනි සතවර්ෂයේ ඉපදිච්ච අය තමයි 22 වෙනි සතවර්ෂය ගැන හිතලා තීරණය කරන්න වෙලා තියෙන්නේ. ඒතකොට යල්පැන ගිය අදහස් තමයි එන්නේ. මම ඒ හින්දා මම අහන්නේ දැන් තරුණයෝ හැටියට ඕගොල්ලන් දේශපාලනයට එන්නේ නැත්තම් මේ ලෝකයේ මේ රට ශතවර්ෂ ගණනාවක් පස්සෙන් තමයි අනික් ලෝකයේ රටවල් එක්ක ඉන්නේ. ඉතින් ඔයාගෙන් මං අහන්නේ ඇයි? මං ඔයාලට දේශපාලනයට එන්න කියනවා නෙවෙයි. කියන්නේ පවුලෙන් පවුලට මේක යන්න ඕනේ කියලා මං කොතනකවත් නැහැ. අලුත් මූණු බිහි වෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා දේශපාලන පවුලක කෙනෙකුට ඒකට එන්න ආසාව තියෙනවා නම් ඒකට වැටකඩලු බැඳෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මං අහන්නේ තරුණයෙක් හැටියට ඇයි මේ තරුණයෝ මේ අකමැති දේශපාලනයට? මම හිතන්නේ ඇත්තටම අම්ම දන්නවා පහුගිය අවුරුදු 6ක් විතර කාලයක් මම කොළඹ හිටියේ. ඒ මුලින්ම තිබ්බ මැතිවරණ වලින් පස්සේ මම අධ්‍යාපන කටයුතු වලට කොළඹට ආවා. කොළඹට ඇවිල්ලා ඒ දේශපාලන වටපිටාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා දේශපාලනය ගැන දේශපාලන පවුලකින් එන කෙනෙක් විදිහට දකින්නට වඩා මේ රටේ ඉන්න සාමාන්‍ය තරුණයෙක් හැටියට බැලුවාම ඇත්තටම දේශපාලනය ගැන, දේශපාලන ශාස්ත්‍රය ගැන, දේශපාලනය තුල තියෙන සංස්කෘතිය ගැන ලොකු අප්‍රසාදයක් තියෙනවා තරුණයන්ට තියෙනවා. ඒකට ලොකුම හේතුව වෙන්නේ අම්මා අර ඉස්සල්ලා කියපු වයස අතර තියෙන පරතරය. මොකද අපි දන්නවා එක පරම්පරාව නැත්නම් ජෙනරේෂනල් ගැප් එකක් කියන්නේ අවුරුදු 20ත් 22ත් අතර අවුරුදු ගාණක්. හරි? එතකොට රට නියෝජනය කරන රටකට නායකත්වයක් දෙන අය මේ රට ගැන තීන්දුව తీරන ගන්න ඕනේ ඉදිරියට එන පරම්පරාව වෙනුවෙන් අපි මොකද කරන්නේ? ඒ අය වෙනුවෙන් මේ රට හැඩගස්වන්නේ කොහොමද කියලා. හැබැයි ඒක කරන්න නම් අද මේ වෙනකොට මේ පරම්පරාව ඇසුරු කරන දේවල් කොහොමද හිතන්නේ, කොහොමද ඒ තාක්ෂණයත් එක්ක බැඳිලා ඉන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙන්න ඕනේ. එතකොට අවුරුදු 65ක කෙනෙක් මේ රටේ ලොකු පුටුවක ඉඳලා තීන්දුව తీරන ගන්න අවුරුදු 65කට කලින් කියන්නේ
1950 ගණන් වල ඉපදිච්ච කෙනෙක්. 1950 ගණන් බලද්දී මේ 2020 ගණන් අමතක කරන 2010 ඉඳන් 2020 යනකම් කාලේ ගන්නකො. ඒ කාලේ ආපු අලුත් තාක්ෂණය, ඒ කාලේ ආපු අලුත් නිර්මාණ, අපි වැඩ කරන විදිය වෙනස් වෙලා තියෙනවා. අපි දේවල් ගැන බලන විදිය වෙනස් වෙලා තියෙනවා. අපි දේවල් ගැන හිතන විදිය වෙනස් වෙලා තියෙනවා. මේ දේවල් වටහා ගන්න නැතුව, ඒ ගැන තේරුමක් නැතුව අපි කොහොමද ඊළඟ පරම්පරාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්නේ? අන්න ඒ ප්‍රශ්නය තමා තරුණ තරුණයන්ගේ ඇත්තටම හිතේ තියෙන්නේ. ඉතින් එතනදී අපි කියන්නේ ඒකයි තරුණයෝ එන්න ඕනේ එළියට. ඕකේ අතරේ තරුණ පරම්පරාව දේශපාලනයට අකමැති වෙන්න හේතුව අද දේශපාලනඥයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වෙලා තියෙන ප්‍රතිරූපය නිසාද? දේශපාලනඥයෝ කිව්ව ගමන් ඔළුවට එන්නේ අර බඩතඩි මහත එහෙමනේ කාටුන්ස් අඳින්නේ. ඒ සහ හොරෙක්, තක්කඩියෙක්, මංකොල්ලකාරයෙක් මෙන්න මේ වගේ ප්‍රතිරූපයක් තමයි හැදෙන්නේ. ඒ අතරේ හොඳ අයත් ඉන්නව නැත්තේ නේ. දැන් හැම සමාජයේ හැම ශාස්ත්‍රයක් අරගත්තාම අපි ගන්නවා වෛද්‍ය ශාස්ත්‍රය අරගත්තත්, ගුරුවරුන්ගේ ශාස්ත්‍රය ගත්තත්, ඉංජිනේරුවන්ගේ ගත්තත්, ඕනෑම රජයේ සේවකයන්ගේ තලයක ගත්තත් අපි දකිනවා බොහෝ හොඳ පිරිසක් ඉන්නවා. ඒ වගේම අවංක නැති වංක පිරිසක් ඉන්න අයත් අපි දකිනවා. එතකොට නමුත් දේශපාලනඥයා සම්බන්ධයෙන් ලොකු අප්‍රසාදයක් සහ ප්‍රතිරූපයේ බිඳ වැටීමක් තියෙනවා. දැන් ඔයා ඔය කියන්න හදන්නේ තරුණයෝ හැටියට අකමැත්ත තියෙන්නේ මෙන්න මේ ප්‍රතිරූපය නිසා ඒකට ගොදුරු එකතු වෙන්න තියෙන අකමැත්ත. නේ? ඒ නිසා මම යෝජනාවක් කරනවා. ආරාධනාවක් කරනවා මේ අහගෙන ඉන්න තරුණ ප්‍රජාවටම අපි අර අඳුරට ශාප කරනවට වඩා පහනක් පත්තු කරන්න ඕනේ. ඒ නිසා දැන් ඔයා දේශපාලනයට අකමැති වුණාට මම මේ රටේ ඉන්න තරුණයන්ට ආරාධනා කරනවා එන්න මේ දේශපාලනයට. ඇවිල්ලා 22 වෙනි සතවර්ෂයට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් මේ සියල්ල සකස් කරන්න ඔගොල්ලෝ එළියට එන්න ඕනේ. එහෙම නැත්නම් අර පුතා කිව්වා වගේ යල් පැන ගියපු අදහස් සහ මේ සැලසුම් තමයි ප්‍රතිපත්ති තමයි 22 වෙනි සතවර්ෂයේ අග වෙනකනුත් මේ රටේ දරුවන්ට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දේශපාලනයට තරුණයන් එකතු කරගන්න වැඩිහිටියෝ ඇටියට පාර හදලා දෙමු. ඔව් මම හිතන්නේ ඒක ඇත්තටම අපි ගොඩක් කතා වෙන්න ඕන කතිකාවතක් තමයි ඒක. අපිට ඉගෙන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අපි ඊට කලින් සින්දුවක් අහලිමු. VFM දන්න දෙන්නේ. අද දන්න දෙන්නෙක් මම දන්නේ නැති ශාස්ත්‍රයක් ගැන අහගන්න යන්නේ දැන්. ඔව්. දැන් ඔයා ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට මියුසික් ෆීල්ඩ් එකේ දැන් අපිට චුට්ටක් කියලා දෙන්නකෝ දැන් ඕක කොහොමද මේ සින්දුවක් හැදෙන්නේ? දැන් මමත් ඉඳලා හිටලා සින්දුවක් දෙකක් ලියනවා තමයි. නමුත් ඉතින් මේ අර සංගීතය ඒකට මිශ්‍ර කරන්නේ කොහොමද? ඒවා කියන එක පිළිබඳව මට ලොකු අවබෝධයක් නැහැනේ. චුට්ටක් ඒ ගැන පොඩ්ඩක් කියන්න කොහොමද කරන්නේ කියලා. මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට ඇත්තටම දැන් සමහර ක්ලයන්ට්ස් දැන් මගේ ප්‍රොඩක්ෂන් මගේම සින්දු පැත්තක තියන්න වෙන කෙනෙක් මගේ ගාවට ආවොත් ට්‍රැක් එකක් කරගන්න සමහර වෙලාවට යාලා ඒ සින්දුවට මෙලඩි එකක් තනුවක් දාලා ඇවිල්ලා මට හම් කරලා ඒ වචන ටිකත් එක්ක කියලා පෙන්නනවා මෙහෙමයි කියලා. එතකොට මම ඒ තනුව අරගෙන අද ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකට අපි ට්‍රැක් එකක් හදන්න බෑ. මම ඇත්තටම ට්‍රැක් එකක් හදනකොට ගොඩක් ඒක ලියවෙලා තියෙන පද රචනය ගැන හරියට බලනවා මේකේ ඒ තීරුමත් එක්ක ඒ තීරුමට සපෝට් කරන්න තමා ඒක මියුසික් හැදෙන්න ඕනේ. හරිද? එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒකයි මම ගොඩක් වෙලාවට සින්දුවක් ඔය හදිස්සියට කරන්න කැමති නැත්තේ ඒකයි. සින්දුවක් කරනකොට ඇත්තටම හිතලා බලලා මේකේ කියන්න හදන දේ වචන ගලපලා තියෙන විදිහට තමයි ඒකේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික එකතු වෙන්න කොහොමද මේ ට්‍රැක් එක හැදෙන්න කොහොමද කියලා අපි හිතන්නේ. ඒක එක කාරණාවක්. කොහොමද ඒකේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික එකතු වෙන්නේ කියලා. දෙවෙනි කාරණාව තමයි අපේ මියුසික් ෆීල්ඩ් එකත් එන්න ටෙක්නොලොජි එක අපි ඇඩ්වාන්ස් වෙනවානේ. එතකොට ඒ ඇඩ්වාන්ස් වෙද්දී අපි ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකත් එක්ක කම්පීට් කරන්න කොහොමද කියලා
අපි හිතන්න ඕනේ. එතකොට අපි ට්‍රැක් එකක් හැදුවට පස්සේ අපි මික්ස් ඇන්ඩ් මාස්ටර් කියලා ප්‍රොසෙස් එකක් කරනවා. අම්මට අහලා ඇති. මම මික්ස් එකේ ඉන්නේ. මම මාස්ටර් එක කරන ගමන් පස්සේ ගන්න කියලා කියනවා මට අහලා ඇතිනේ. එතකොට ඒ ටෙක්නොලොජි එකත් එන්න එන්න දියුණු වෙනවා. එතකොට අර අපි ඉස්සෙල්ලා දේශපාලන ගැන කතා කරා වගේම ග්ලෝබලි ඒ ටෙක්නික්ස් ඉම්ප්‍රූව් වෙද්දී අපිත් ඒකත් එක්ක කම්පීට් කරන්න ඕනේ. ඒ ලෙවල් එකට ගන්න හදන්න ඕනේ. එතකොට ඒවා ගැන හොයලා බලලා ඒ ට්‍රැක්ස් එක්ක කම්පෙයාර් කරලා ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් යනවා ට්‍රැක් එකක් හදනවා කිව්වම. ඔව් ඇත්තටම ගත්තොත් දැන් ඕවා ඔය කියන ඔය సౌందර්ය කුසලතා ඒ වගේ ඔය තියෙන ස්කිල්ස් කරගත්තාම ඒවා ඇවිල්ලා මේ මිනිස්සෙක් උපතින් ගේන ඒවානේ. අනික් දේවා පස්සේ එකතු කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මේ මට නම් ඔයාගේ තියෙන දක්ෂකම නැහැ ඇත්තටම. සින්දුවක් වචන දෙකක් ඉතින් කියා ගන්න පුළුවන්කම තිබුණාට මේ ඔයාට වගේ ওই සංගීතය මිශ්‍ර කරන්න ඔය මික්ස් ඇන්ඩ් මාස්ටරින් ඕවා මට බෑ. ඒ දෙයක් තියා මේ ඔයාගේ දක්ෂකම ගමන ඇත්තටම මම ආඩම්බර වෙනවා අම්මෙක් හැටියට. ඒ වගේම මම අදටත් සතුටු වෙනවා අප්පච්චිට හොරෙන් හරි গিitar එකක් අරන් දීපු එක ගැන. මොකද මේ ඒකෙන් තමයි ඔයා එතරින් නැගිටලා උඩට ආවේ. ඉතින් ඒකෙදි ඔයා එක එක දවසට එක එක දේවල් හදන ඒවා දිහා මම ඇත්තටම හරි පුදුමයෙන් තමයි බලන් හිටියේ. එකට එකක් වෙනස්නේ. ඉතින් ඕකේදී මට එක තැනක් මතක් වෙනවා අර අප්පච්චි අසනීප වෙලා මාසයක් රෝහල් ගත වෙලා ඉන්න වෙලේ ඔයා සින්දුවක් ලියනවා. මොකද අප්පච්චි අර ලියුමක් ලියලා එවනවනේ ගෙදරට රෝහලේ ඉඳලා ඒක දැක්කට පස්සේ තමයි ඔයා ලියන්න ගන්න ඒක. අප්පච්චිවත් හිතුවේ නැහනේ අප්පච්චිගේ ජීවිතය අත්හැරලා යන්න වෙයි කියලා. කොහොමදත් ඒ සැත්කම කරලා දවස් 12ක් ඉඳලා ඊට පහුවදා එයාව රෝහලෙන් ටිකට් කපලා එවන්න හිටපු දවසේ තමයි යා නැති වුනේ. ඉතින් ඔයාට මතකද ඒ සින්දුව ලියපු හැටි? ඔයාගේ පළවෙනි සින්දුව මං හිතන්නේ. ඔව් මම කරපු පළවෙනි සින්දුව. ඒ සින්දුවේ නම අබිනික්මන කියලා. ඒක ඇත්තටම ලියුනේ ඒ අපච්චි එවපු ලියුම වගේම අපිට මතකද එයා හරියට බන පොත් ළඟ තියාගෙන කියවලා ඒ ගැන අපි ගැන කතා කරා. කියන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවේ ඉවර වේද අපි මේ අපේ ගාව තියෙන දේවල් අපි මේ අරගන්න දේවල් මේ කිසි දෙයක් අරගෙන යන්නේ නැති බව සියලු දේ අතහැරලා යන්න වෙන බව ගැන හරියට අපච්චි කතා කරා. ඒක හින්දා තමයි මම 2014 මට අවුරුදු 18ක් විතර වචන ටිකක් ගලපගත්තා. යනවා මා මේ ලෝකෙන් මිදෙමින් පලක් නැති ජීවිතෙන් සොයමින් ඉමක් මේ සංසාරෙන් ඇරිලා මා දෙනෙත් මේ හිනෙන් කියලා. ඔන්න ඔය ටික ලියලා ඉවර වෙලා ඒකේ මෙලඩි එක දැම්මෙත් මමමයි ට්‍රැක් එකේ. ගිටාර් එක ළඟ තියාගෙන මට මතකයි මගේ යාළුවා ලතික හිටියා මගෙත් එක්ක. ලතික මාධව ඒ දෙන්න හිටියා මේ ට්‍රැක් එක කරනකොට. ඊට පස්සේ ඔය ට්‍රැක් එක මමම කම්පියුටර් එකේ ඒ දවස්වල මගේ ගාව තිබ්බ ගිටාර් ප්‍රෝ 5 කියලා පොඩි සොෆ්ට්වෙයාර් එකක්. ඒකේ මට එක එක ඉන්ස්ට්‍රුමන්ට් කම්පියුටර් එක ඇතුළේම හදන්න පුළුවන්. මම ඒ දවස්වල රෙකෝඩින් ඉන්ටර්ෆේස් එකකින් රෙකෝඩ් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඔඩියෝ එකක් කරන හැටි දන්නේ. ගිටාර් ප්‍රෝ 5 එකේ ඒ ට්‍රැක්ස් ටික වෙන වෙනම හදලා නුවර ඉන්න තරංග රත්නායක කියලා අයිය කෙනෙක් ප්‍රොඩියුසර් කෙනෙක් එයා ගාවට අරන් ගියා ඉස්සෙල්ලාම ඒ ට්‍රැක් එක කරගෙන ඉවරලා ඇත්තටම මං හිතන්නේ යුනිවර්සිටි ඇවිල්ලා ඒකත් එක්ක මියුසික් පැත්ත පොඩ්ඩක් ඒ ටච් එක නැති වෙලා 2019 දී මට නිසල් ගංගොඩ ගියයි හම්බෙනවා. නිසල් ගංගොඩ ගියයි කියන්නේ මේ ලංකාවේ හොඳ නමක් තියෙන විශාල වශයෙන් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඒ ඩිවලොප්මන්ට් එකට සහභාගී වුණ කෙනෙක්. එයාට මම මේ සින්දුව පෙන්වුවම එයා ඒක ආයෙමත් ප්‍රොඩක්ෂන් එක කරලා ඇත්තටම නිසල් අයියා ඒක කරවුවට පස්සේ තමයි මම ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ. මොකද අතන කලින් මම කරේ මට ඕන ගිටාර් පාර්ට් ටික ගැහුවා, මට ඕන පියානෝ පාර්ට් ටික ගැහුවා, මට ඕන විදිහට ඩ්‍රම්ස් ටික ගැහුවා.
ඊට පස්සේ තරංගයට ගිහුවා මේක මික්ස් කරලා දෙන්න කියලා. එතනදී තමයි ඇත්තටම මම මියුසික් ප්‍රොඩක්ෂන් වලට එන ස්ටෙප් එක ගන්න එතනින්. අර වව් ෆැක්ට් එකක් කියන්නේ මම අර නිසල්ලාට අර ටික දුන්නාට පස්සේ යා ඒ වගේ ට්‍රැක් එකක් කරලා දුන්නාම මට ඒක වටම වව්. එන්න ඔන්න ඔහොම තමයි මියුසික් ප්‍රොඩක්ෂන් වලට එන්නේ. අපි සින්දුවේ පොඩි කෑල්ලක් අහලා අහමු සින්දුව. සයුරේ ඇදී යන මේ නෞකාවේ නැගී පිදෙන රළසේ ජීවිතේ හැපි සිඳෙන රැල්ලක් ආදරේ ජීවිතේ වගේමයි සාගරේ නිමක් නැති අන්ධකාරෙන් නිවනක් සොයමින් මා යනවා මේ ලෝකෙන් මිදෙමින් පලක් නැති ජීවිතෙන් සොයමින් ඉමක් මේ සංසාරෙන් ඇරිලා මාදෙනෙත් මෙහිනෙන් VFM දන්න දෙන්නෙක්. අම්මා අද අපි ගොඩක් දේවල් ගැන කතා කරන්නේ. අපි මියුසික් ගැන කතා කරා, පොලිටික්ස් ගැන කතා කරා, අපි දෙන්නගේ චයිල්ඩ්හුඩ් එක ගැන කතා කරා. මේ දවස්වල කතා බහට ලක්වෙන ටොපික් එකක් තමයි women in politics. කියන්නේ දේශපාලනයේ කාන්තා නියෝජනය. අපි කතා කරමු ටිකක් ඒ ගැන. අම්මා ඒ ගැන මොකද හිතන්නේ? ඔව් ඇත්තටම දැන් ලෝකයේ සංවර්ධනය මනින එක මිම්මක් තමයි මේ කාන්තාවන්ට සහ දරුවන්ට සලකන විදිහ කොහොමද කියන එක. ඒක එක මිනුම් දණ්ඩක් වෙනවා පුතේ. එතකොට දැන් අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් සැලකීම කෙසේ වෙතත් කාන්තාවන් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න තැන්වල ඉන්නෙත් පිරිමින්වීම පිළිබඳව ලොකු ගැටලුවක් අපිට තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ආරම්භ බලන්නකෝ යා. ඉන්නේ 12 දෙනයි. කොහොම නෙවෙයි කොහොම දහං ගැට දාලා එන්න හැදුවත් මේ පවතින මැතිවරණ ක්‍රමයේ උඩ කාන්තාවන්ට දේශපාලනයට එන්න බොහොම අමාරුයි. ඒක ඔයා දැක්කා අත්දැකීමෙන්ම මම දේශපාලනයට ආපු මේ වාර දෙකේදීම. කාන්තාවකට කොයිතරම් ඒක අවසීරුද මේ පවතින මැතිවරණය කියලා. එතකොට දැන් අපි දකිනවා දැන් පාර්ලිමේන්තුව ඇතුලේ තීන්දුව తీරන ගන්න තියෙනවා. කාන්තාව සම්බන්ධයෙන් ගන්න තියෙනවා, දරුවන් සම්බන්ධයෙන් ගන්න තියෙනවා. ඒ වගේම අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් ගැන දැන් මේ ලෝකේ කතා වෙන තැනක් තියෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න නම් ඒ දිහා සමබරව දකින පිරිසක් ඉන්න ඕනේ. ඒතර මේ කාන්තාවන්ගේ තීන්දුව తీරන කාන්තාවන් සම්බන්ධයෙන් ගන්න තීන්දුව తీරන වලදීත් පිරිමින්නම් ඒකට මැදිහත් වෙන්නේ මං හිතනවා ඒක හරි ඛේදවාචකයක් කියලා. ඒක තුල එක පැත්තකින් ගත්තාම කාන්තාව දේශපාලනයට එන්න ඕනේ. අනිත් කාරණාව අරන් බලන්න ලෝකයේ අද මේ වෙලාවේ මේ වසංගතයක් ඇතුලේ කාන්තාවන් නියෝජනය කරන රටවල් වල මේ වසංගතය කළමනාකරණය කරගන්න හැටි, ආර්ථිකය කළමනාකරණය කරගන්න හැටි අපිට වඩා බොහොම පහත්ලෙන් කතා කරපු බංග්ලාදේශ් අද ඉන්න තැන ඊළඟට නවසීලන්තය ඒ වගේ රටවල් ජර්මනිය අරන් බලපුවාම අද ඒ අය ඉන්න තත්ත්වයන් හොඳට හොයලා බලන්න. ඒ මොකද කාන්තාවකට තියෙනවා විශේෂයෙන්ම උපතින්ම කාන්තාවක් කියන එකත් එක්ක එන ඥානමය ගති ලක්ෂණ ටිකක් තියෙනවා. ඉවසීම, කළමනාකරණය, එකවර අවධානය කීපයකට දැන් ඔයා පිරිමියෙක් වුණාට ඔයාට බෑ ඒවා. හොඳේ මට ඇත්තටම බෑ. ඔව් කාන්තාවන්ට මම ඉලක්ක කරේ කාන්තාවන්ට මේ එක වැර පුතේ ගොඩාක් දේවල් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එක වැඩක් කරන ගමන් තව වැඩක් කරන්න පුළුවන්. ඒකනේ පොඩි බබාට අතේ වඩාගෙන එයාගේ වැඩක් කරන ගමන් හොද්ද හිඳි ගන්න පුළුවන්. හරි ඒ වගේ තියෙනවා. එතකොට මෙන්න මේ කළමනාකරණය සහ ඒ වගේ දේවල්. අනිත් එක දැන් අපේ වගේ දකුණු ආසියාතික රටවල් වල තියෙනවා මේ දූෂණය.
ඊළඟට භීෂණය. මේ හැමදේම කාන්තාවක් ඉන්න වෙලාවකදී මීට සාපේක්ෂව බොහොම අඩුයි. මොකද ඒ කාන්තාවකට උපතින්ම එනවා අර ලැජ්ජාශීලී ගතියක්. ඉතින් මෙන්න මේ දේවලුත් එක ගත්තාම කාන්තාවෝ දේශපාලනයට ඇත්තටම ඉන්න ඕනේ. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා. මේ අපි පහුගිය යහපාලන රජය වෙලාවේදී මම විශේෂයෙන්ම එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මම කාන්තාවක් හැටියට ඒ පක්ෂය නියෝජනය කරපු නිසා නෙවෙයි කාන්තාවක් හැටියට ස්තුතිවන්ත වෙනවා පළාත් පාලන ආයතනවලට 125ක කෝටා එකක් අරන් දීපියක පිළිබඳව. ඉතින් ඒ නිසා තමයි අද කාන්තාව විශාල පිරිසක් පළාත් පාලන ආයතනවලට ඇවිල්ලා ඉන්නවා. ඒ අය දේශපාලනයේ ඇවිල්ලා දැන් වැඩ කටයුතු කරනවා. මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ අපි කාන්තා മന്ത്രിවරියන්ගේ සංසදයේ හැටියට අපි මේ වෙලාවේ මැතිවරණ තීරණකාරක සභාවක් යනවා මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්. ඒකටත් අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. පළාත් සභාව ඇතුළෙත් අපිට කෝටා එකක් ඕනේ. පාර්ලිමේන්තුව ඇතුළෙත් කෝටා එකක් අපිට අවශ්‍යයි. ඒ වගේම ජාතික ලයිස්තුවෙන් 50%ක් කාන්තාවන් සඳහා වෙන් කරන්න කියලා. මොකද 50% කියන්නේ අඩුම තරමේ 14 දෙනෙක්වත් තරඟ කරත් නැතත් පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියෙනවා අපිට. ඔන්න ඔය කියන 50% ජාතික ලයිස්තුවෙන් හම්බ වෙනවා නම්. ඉතින් එහෙම වුණොත් මම හිතනවා අපේ අර කාන්තාවන් දේශපාලනයට පැමිණීම කියන එක පිළිබඳව ගැටලුවක් වෙන එකක් නැති වෙයි කියලා. ඉතින් හැබැයි දැන් අර ඔය කාන්තාව ගැන කතා කරපු හින්දා මේ සහ ළමයි ගැනත් අපි කතා කරානේ. අපේ ගෙදරත් ඉන්නවනේ කාන්තාවක් මෙතන අකමැති වෙච්ච අමතක වෙච්ච. අපි දෙන්නා ළඟ මේ වෙලාවේ නැති වුණත් බොහොම දුර ඉන්න අපි 3 දෙනෙක්නේ දැන් අපේ පවුලේ ඉන්නේ. නංගි ගැන චුට්ටක් ඉතින් මතක් කරේ නැත්තම් හොඳ නෑනේ. ඒක හරි. නේ? ඉතින් මම මෙහෙම කියන්නම්. නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අම්මා දනි. මම හිතන්නේ ඒකේ ලිරික්ස් ටික තියෙන්නේ අයියා දනි කියලා. එහෙනම් ඒක කියන්න. නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනි. VFM දන්න දෙන්නෙක්. ඔව් අපි දැන් අම්මා අපි කාන්තා නියෝජනය ගැන කතා කරන්නේ. අම්මට මතක ඇති මේ සති කිහිපයකට කලින් පාර්ලිමේන්තුවේ ඇත්තටම නොවෙන්න ඕන සිදුවීමක් සිදු වුණා. අපි කවුරුත් දන්න කියන හිටපු ඇමතිතුමියකට හරිම කැත විදිහකට පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරලා තියෙනවා. මේක මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෙච්ච පළවෙනි සැරෙත් නෙමෙයි, කනගාටුවෙන් කියන්න ඕනේ මේක පාර්ලිමේන්තුව ඇතුලේ වෙන අන්තිම සැරෙත් නෙමෙයි. ඒ වෙනුවෙන් අම්මා කතා කරා, අම්මා වගේම ගොඩක් අය කතා කරා. හැබැයි අද මම අම්මට කියන්නේ මේ තරුණයෙක් හැටියට අපි කතා වෙද්දී එතන තියෙන මතයක් තමයි ඒ ගැන කතා වුණාට ඒ අදාළ පාර්ශව වලින් ඒ වෙනුවෙන් ගන්න ඕන කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ කියලා. ඒ ගැන අම්මා මොකද හිතන්නේ? මම හිතන්නේ පුතා කියන්නේ අර හිටපු අධිකරණ ඇමතිතුමිය තලතාතු කෝරළ මැතිණිය ගැන ඇතිවෙච්ච සිද්ධිය සහ ඒකෙදී මම කතානායකතුමාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සහ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා කරපු ඉල්ලීම. ඔව් ඉතින් ඇත්තටම කනගාටුයි උනේ පණිවිඩකාරයාට වෙඩි තිබ්බ එක. මම මෙහෙම දෙයක් සිද්ධ වුණා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කිව්වහම ඒකට ලැබිච්ච ප්‍රතිඵලය තමයි මට අවවාද කරලා මේ ලිපියක් කතානායකතුමා මේ එවලා තිබුණා. එයා එතන පුටුවේ වාඩි වෙලා හිටියේ නැත. ඒ නිසා වැරදි සහගත දේවල් සමාජගත කරන්න එපා කියලා. ඒ සිද්ධිය වෙන වෙලේ කතානායකතුමා එතන වාඩි හිටිය බව ඇත්ත. නමුත් ඒ උදේගම්මන්පිල ඇමතිතුමාගේ කතාවේ මුල හරියේදී තමයි ওই සිද්ධිය වුණේ. අග හරිය වෙනකොට ඒ කියන්නේ මැදදී ඒ සිද්ධියත් එක්කම වගේ කතානායකතුමා තමයි මූලාසනය ගත්තේ. ඒතකොට කතානායකතුමා එතන වාඩි වෙලා හිටියද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. කතානායකතුමා වග කියන්න ඕනේ පුතේ සභාවේ සහ පාර්ලිමේන්තුවේ ඇතුළේ සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන්. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටදී උනත්
ජේෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට මේ 14ක් ඉන්න 225න් 12 දෙනා ඉන්නේ මේ කාන්තාවෝ ටික. එතකොට මේ ඉන්න 12 දෙනා ඇරුණාම ඉතිරි 213 දෙනාටම වගකීමක් තියෙනවා මේ කාන්තාවන් සියලු දෙනාගේම ගෞරවය රැකීම පිළිබඳව. එතකොට ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? මම එතනදී එදා ඕක කතා කරේ මම මේක ඉතිහාසයක් චුට්ටක් කියලා ඉන්නම්. මොකද කතා කරේ අපි දිගින් දිගටම දකිනවා ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් මේ සභාගර්භය තියෙන්නේ මේ රටේ නීති සම්පාදනය කරන්න මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා ඒවට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධයෙන් කතා කරන්න. නමුත් අපි දකිනවා අනවශ්‍ය දේවල් කතා වෙනවා. හිටපු නුවණලා ගැන, පෙම්වතියන් ගැන, එහෙම නැත්නම් ඒ වගේ දේවල් මේ සභාවටවත් මේ රටේ මිනිසුන්ටවත් වැඩක් නැහැ. ඉතින් මට ඕනකම තිබුණේ මෙතනින් පටන්ගෙන මින් ඉදිරියට මේ ඉන්න മന്ത്രിවරුන්ගේ හරි ඇමතිවරුන්ගේ හරි නෝනලා ගැනවත් මේ සභාවේ අපි කතා කරන්න නොදිය යුතුයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දික්කසාද වෙච්ච බිරින්දෑවරු ගැන කොයි පාර්ශවයේවත් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ මේ සභාව ඇතුලේ සාකච්ඡාවට භාජනය නොවිය යුතුයි කියලා මේ දේශපාලනඥයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි ප්‍රතිරූපයක් මේක හදාගන්න විනයක් හදාගන්න ඕන නිසා තමයි ඇත්තටම මම ඒ ඉල්ලීම කරේ. ඉතින් එවැනි වාචික ලිංගික හිංසන ඇත්තටම අපි සතුටු වෙනවා. ශාරීරිකව නම් අපි කාටවත් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපි හොඳ යාළුවෝනේ. මමයි ඔයයි කතා කරගන්න නැති දෙයක් නැහැ. නංගි අපි තුන්දෙනාට රහස් නැහැ. ඒ නිසා මට වචනයක් කිව්වත් මම ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක කියනවා අපි ඒවා ෂෙයා කරගන්නවා. ඉතින් මම කියන්නේ අර වාචිකව හෝ කෙනෙක් අපහසුතාවයට ලක් කරනවා නම් ඒවට කතානායකතුමා හැටියට ඉඩ නොදිය යුතුයි. කතානායකතුමා විතරකුත් නෙවෙයි සභානායකතුමා සංවිධායකතුමන්ලා දෙන්නෙක් ඉන්නවා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත්. ඒ වගේම ඕකේ ඉන්න සියලු දෙනාටම අම්මලා ඉන්නවා. බිරින්දෑවරු ඉන්නවා විවාහ වෙලා ඉන්නවා නම්. විවාහ වෙලා සමහරට දුවලා ඉන්න තාත්තලා ඉන්නවා. ඒතර මේ හැමෝටම වගකීමක් තියෙනවා අපි 12 දෙනා දිහා බොහොම කාරුණිකව බලන්න ඒගොල්ලන්ට වගකීමක් සහ යුතුයකමක් සහ සදාචාරයක් තියෙනවා. මන්න මේ ඒකට සම්බන්ධයෙන් තමයි මම කතා කරේ. ඉතින් මම කනගාටු වෙනවා. මම නැවත වතාවක් කියනවා අර පණිවිඩකාරයාට වෙඩි තිබ්බ එක තමයි කරේ. ඉතින් ආයේ කවුරුත් නැගිටින්නේ නැහැ ඊට පස්සේ කතා කරන්න. හැබැයි මම නම් ඉස්සරහටත් කතා කරනවා. ඔව්. අනිත් එක අම්මා මේ ඇත්තටම පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ගැන පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ තියෙන උත්තරීතරම සභාව තුල ඉන්න අය දිහා මුළු ලංකාවම බලන් ඉන්නවා. යාලා හැසිරෙන හැටි මම අර අපි කලින් කතා කරපු තරුණ තරුණියන්ගේ මේ ගැන තියෙන අප්‍රසාදය ගැන කතා කරාම ඕක ඇත්තටම ලොකු කාරණයක් වුණා. මුළු රටක්ම බලන් ඉන්නවා ඒ සභාවේ ඉන්න මැති ඇමතිවරු දිහා. මම හිතන්නේ එයාලා එහෙම හැසිරෙද්දී රටේ ජනතාවට දෙන පණිවිඩය මොකක්ද කියන එක අපිට මේ වෙලේ ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. ඔව් ඒක තමයි මම අර ඉස්සෙල්ලත් කිව්වේ පුතේ මේ අපි වැටිච්ච වලවල් වලින් අපිම ගොඩ එන්න එපා. අපි ගාගෙන තියනවා නම් මඩ අපිම හොදා ගන්න එපාය. ඉතින් අර දේශපාලනඥයා කියන කෙනාගේ බිඳ වැටලා තියෙනවා නම් ප්‍රතිරූපයක් අනාගතයේදී එන්න ඉන්න දේශපාලනඥයන් වෙනුවෙන් සහ අතීතයේ හිටපු වැදගත් දේශපාලනඥයන් වෙනුවෙන් ඒ ප්‍රතිරූපය නැවත වතාවක් මේ රටේ සමාජගත කරන එක මේ ඉන්න දේශපාලනඥයන්ගේ වගකීමක් වෙනවා. එහෙම නැත්නම් තරුණ පරම්පරාවට අපි කොච්චර දේශපාලනයට එන්න කිව්වත් එන්න කැමති වෙන්නේ නැහැ. අපි කාන්තාව කොච්චර දේශපාලනයට ගේන්න හැදුවත් මේ තරම් උත්තරීතර සභාවක් ඇතුලේ කාන්තාවන් මේ විදිහට හැල්ලුවට ලක් වෙනවා නම් කාන්තාව එන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපිම තමයි අපේ ප්‍රතිරූප හදාගන්න ඕනේ. ඒක කොයි ශේෂ්ත්‍රයටත් එහෙමයි. ඔව් අම්මා අද අපි ගොඩක් දේවල් ගැන කතා කරා. අපි ගොඩක් දේවල් ෂෙයා කරගත්තා. දැන් අම්මයි පුතයි වුණාට අපි දෙන්න ඉන්නේ කිලෝමීටර් 150ක් දුරක දෙපැත්තක. අපි ගොඩක් දේවල් ගැන කතා කරා. පොඩි කාලේ දේවල් මතක් කරා. දැන් වැඩසටහන ඉවර කරන්නත් අපිට කාල වේලාව ඇවිල්ලා. අපි දැන් මොකද කතා කරන්නේ? මෙහෙමයි දුර ගත්තාම දැන් අද තාක්ෂණය නිසා අපි හැම වෙලේම ළඟින් දැන් නංගි ඉන්නේ දහස් ගාණක් ඈතින්.
අපි දෙන්න නම් සති දෙක තුනකට සැරයක් හරි හම්බ වෙනවා. නමුත් අපි මතකය විතරක් ඉතුරු කරලා ගිහිල්ලා ඉන්න තැනක්වත් දැන් කොහෙද කියලා දන්නේ නැති අප්පච්චි. ඉතින් මම ඔයාගෙන් අහන්නේ දැන් ඔයා දේශපාලනයට අකමැති. ඒක වෙනම කතාවක් නේ. අප්පච්චි දේශපාලනඥයෙක් වගේම හොඳ කලාකාරයෙක්. හොඳ කලාත්මක හදවතක් තිබුණු කෙනෙක්. හොඳට සින්දු කියන්න පුළුවන්. ඔයාට ඩ්‍රම්ස් ගහන්න ඔයාට පුළුවන්කම තියෙන්නේ අප්පච්චිගේ දක්ෂකම තමයි. එතකොට ඒ සියලු දේවල් ඔයාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි අප්පච්චි කැමති සින්දුවක් කියලා වැඩසටහන ඉවර කරමු. අප්පච්චි කැමති සින්දු ගොඩක් තිබ්බා. හැබැයි අම්මට මතකද ගොඩක්ම කියපු සින්දුවක් තමයි සුවඳ තියා මා ළඟ. ඔව්. අපි මේ සින්දුවේ කොටසක් කියමු. කියලා වැඩසටහන ඉවර කරමු. දැන් අපි වැඩසටහන අවසන් කරන්න යන්නේ පුතාගේ සින්දුව කියන අතරේ ඔයා ඔක ටියුන් කරන ගන්නකම් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී මේ PFM එකේ සියලුම කාර්ය මණ්ඩලයට අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම මගෙත් එක්ක හැමදාම හිටපු මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි ලංකාව පුරාම මං වෙනුවෙන් මට ආදරය කරන සියලුම ජනතාවටත් ඒ වගේම පුතාගේ කලා ජීවිතයට ආශිර්වාද කරන ඒ සියලුම දෙනාටත් අහන් ඉන්න බලන් ඉන්න ඔයගලන් සියලුම දෙනාට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනත් එක්ක සහභාගී වීම සම්බන්ධයෙන්. ඔව් එහෙනම් අපි මේ සින්දුව කියලා වැඩසටහන ඉවර කරමු. සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලු පුල් වත රතු පුල් නෙත නිලු පුල් වත රතු පුල් කුඳුකේ කුළු සිනාමල් සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලු පුල් වත රතු පුල් නෙත නිලු පුල් වත රතු පුල් කුඳුකේ කුළු සිනාමල් මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවා නම් මම ඉන්නම් ඒ සුවඳ තියන්නේ යලි ඔබ එනකන් මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවා නම් මම ඉන්නම් ඒ සුවඳ තියන්නේ යලි ඔබ එනකන් සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙත නිලු පුල් වත රතු පුල් නෙත නිලු පුල් වත රතු පුල් කුඳුකේ කුළු සිනාමල් VFM දන්න දෙන්නෙක්